තෙරුවන් සරණයි. රූප සූත්‍රය. මහණෙනි, රූපයන්ගේ යම් ඉපදීමක්, පැවැත්මක්, බිහිවීමක්, පහළවීමක් වේ නම් මේ දුකෙහි ඉපැත්මය, රෝගයන්ගේ ඉපැත්මය, ජරා මරණයේ ඉපැත්මය, ශබ්දෙහි මේ විදිහටම කියනවා. ශබ්ද, රස, පොට්ටබ්බ මේකම විදිහට පැහැදිලි කරනවා. මෙතනදී අපි මේ කතා කරන්නේ රූප සූත්‍රය ගැනයි. එතකොට මේ සූත්‍රය අපිට දකින්න ලැබෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 451 වෙනි පිටුවේ. යෝ භික්ඛවේ රූපං උප්පාදෝ තිති අබිනිබ්බන්ති පාතු භවෝ දුක්ඛස්සෝ උප්පාදෝ රෝගාණ තිති ජරා මරණස්ස පාතු භවෝ. රූපයගේ ඉපදීමයි දුකෙහි ඉපදීම. රූපයගේ ඉපදීමයි රූපයගේ යම් ඉපදීමක්, පැවැත්මක්, බිහිවීමක්, පහළවීමක් වේ නම් මේ දුකෙහි ඉපදීමයි. දුක්ඛ දෝමනස්ස උපායස සම්බන්ධ. රෝග ජරා මරණ ඉපදීමයි. අපි ඔබට පැවසුවා බාහිර දෙයක් කියලා ගත්තොත් ඒ හටගන්නේ දුකමයි කියලා. සමුදය සත්‍ය ඇති තැනයි දුක සත්‍ය තියෙන්නේ කියලා. බොහෝ අයට මේක වැටහෙන්නේ. බොහෝ අය හිතනවා මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය මුලින් තියෙන්නේ, දෙවෙනියට තමයි තියෙන්නේ මේ සමුදය සත්‍ය. තුන්වෙනියට තමයි මාර්ග සත්‍ය, හතරවෙනියට තමයි නිරෝධ සත්‍ය. මේ මනසේ බොළඳ ස්වභාවය තමයි අපි එක දකින්න ඕනි. මේ පේලියට හොයන එක. එකට මොකද්ද, දෙකට ඊගාව එක, තුන්වෙනි එක. මනසට මෙහෙම පේලියට දෙයක් පොතක හරි ලිව්වොත් හිතනවා ඉස්සල්ලා තියෙන මේක, දෙවෙනියට තියෙන මේක, තුන්වෙනියට තියෙන මේක. අපි ඔබට පෙන්නවා මේ පටිච්ච සමුප්පාදේ පවා පේලියට ලියන්න බැරි බව. අවිද්‍යාව කියන්නේ මේ සේරම අවිද්‍යාව මතයි තියෙන්නේ කියලා. එතකොට මේ සේරම අවිද්‍යාව නිසා අපි දෙයක් හටගන්නේ. දෙයක් හටගත්තොත් තමයි එතන අපි ඔබට පෙන්නවා සංඛාරම්. සංඛාර නිසා තමයි දෙයක් හටගන්නේ. සංඛාරා කියන්නේ අපි පෙන්නවා නාම රූප එකතු වීමයි. ඒකමයි එතකොට නාම රූප දැකීමයි විඥානයි. එතකොට නාම රූප එකතු වීමයි සංකාරය. ඒ හරහා දැන ගැනීම විඥානයි. මේකකට එකක් වෙන් කරන්න බැරි බව. මේක අවබෝධ කරගන්න දෙයක්. නැතු මේක දැනුමක් විදිහට කරේ තියාගන්න එකක් නෙමෙයි. මේ මුළු ධර්මයේම ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගිකවයි ඔබට මේ ධර්මයේ ඔබගේ ජීවිතය කියලා දකින්න ඕනේ. මේ ඔබගේ කතාව කියලා දකින්න ඕනේ. නිකන් මේ පොතක තියෙන සිලබස් එකක් එහෙම නෙමෙයි. කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ ඉගෙන ගන්න දෙයක්වත් නෙමෙයි. මේ අපේ කතාව. මේ කතාව මනාවකට පැහැදිලි. එතකොට අවිද්‍යාව කියන්නේ සත්‍ය නොදන්නකම. අසට එන කිරණයක්, ආලෝක හැඩතලයක්, ශබ්දයක් සමග එකතු වෙලා ඒ උණුසුම සීතල තද ගතිය සමග එකතු වීම හැර මේ ద్వාර ඔස්සේ එන ආරම්මන ඒ ඔස්සේ එන වර්ණ ශබ්ද ගන්ධ රස පහස එකට එකතු වීම හැර වෙන දෙයක් පටිච්ච වෙන්නේ නැහැ. ඒ ප්‍රසාද ඔස්සේ එන අරමුණු තමයි එකට එකතු වෙන්නේ. එමනේ ඒ නිසා ඒ එකතු කරලා ගත්ත දෙයක් තමයි අපි කියන්නේ සංඛාර. සකස් කරගත්ත දේ තමයි වර්ණ ශබ්ද. මේක ප්‍රායෝගිකව ඔබට දකින්න ලැබෙනවා. ඔබට දුරකථනයෙන් අපි කිව්වොත් පිච්චමල කියලා ඔබට පිච්චමලක් ලැබෙනවා. එනම් මේ රූප ශබ්ද එකට එකතු වෙච්ච එකක් තමයි සිත කියන්නේ. අපි සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. අපි එන්නවා මේක ධර්මතාවයක් විදිහ සකස් වෙන, ඇති වෙන, නැති වෙන සබහා දහමක්. එහෙන් ශබ්දයක් කෙනකොට වර්ණයක් කෙන එක. ඒ ශබ්ද වර්ණ එකට එකතු වෙලා හැදුණු ආරෝපණයක් තුළ අපි කටයුතු කරන බව පෙන්වනවා. එතකොට එතනයි පටිච්චසමුපාද දැක්කේ.
ඒතර එතනමයි ස්පර්ශ කියන්නේ දෙයක් කියලා ගත්ත එක. ඒතර ආයතන කියන්නේ ඇස පේන බව. ඇස කියන්නේ මස් ඇහැ නෙමෙයි. ආයතනය කියන්නේ පේන බව. අපි දෙයක් කියලා ගත්තොත් එතන ආයතනික කෘත්‍යයක් තියෙනවා. එහෙනම් ඒ ස්පර්ශ කියන්නේත් වේදනා සංඥා සංකාර ඔස්සේ දැන ගැනීම වෙන එක. ඒ විඥානේ හැදෙන හැටි. එතකොට එතනමයි දෙයක් කියලා ගත්ත තැන. මේ සේරම අරමුණේ තියෙන්නේ. ඒ ඇත්ත කර ගැනීමයි ජාජ්ජරා මරණ ශෝක පරිදේව සියල්ලට හේතුව. ඒ ආරෝපණය තුළ ඒ අරමුණ එනකොටම එතන අපිට ඒ මොහොතේ මේ දෙයක් බවට දැනෙන්නේ. ඒ තුලයි අපේ රැවටීමක් තියෙන්නේ. පටිසම්පාද ධර්මයේ එතකොට මේ අකාලික ධර්ම තුල මොහොත තුලම දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි අපිට මේ හැම සූත්‍රයක්ම තියෙන්නේ බුදුන් වහන්සේ මෙන්න මේ සත්‍ය. මේ සත්‍යයි දේශනා කරන්නේ. හැම සූත්‍රයකම තියෙන්නේ ඒ සත්‍යයි. රූපේ කියලා දෙයක් කියලා දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. දෙයක් නැති බවමයි ධර්මයේ කියන්නේ කියලා අපි ඔබට පෙන්නනවා. ඒක හැම සූත්‍රයකම දකින්න ලැබෙනවා. පැහැදිලි කිරීම වල දකින්න ලැබෙනවා. වේගය තුළ සකස් වෙන දෙයක්. අපි අපිට වේග රූපයක් කියලා කිව්වා. ඇත්තට මේක වේග රූපයක් බවට වැටහෙනවා. මේ හැමතැනම වේගය නිසා සකස්මක් තියෙනවා. ඒ තමයි සත්‍ය. සත්‍ය ඔබට මනාකොට දැන් මේ බුද්ධෝත්පාද දේශනා වලින් අහන්න ලැබෙනවා. මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ හැමතැනම ඔබට මිත්‍යා දෘෂ්ටිය කුඩු සුණු විසුණු වෙලා යන පරම සත්‍යයකට ඔබ අවදි වෙනවා. ඔබට ඒ සත්‍ය හමු වෙනවා. මහණෙනි රූපේ යම් ඉපැද්මක්, පැවැත්මක්, බිහිවීමක්, පහළවීමක් වෙනවා. ඒ දුකේ පහළවීමයි. ඒකට හේතුව එහෙම රූපේ කියලා දෙයක් ඇත්තටම නැති දෙයක් අපි තියනවා කියලා ගත්ත එකයි දුකේ හට ගැනීම. රූපයක් හටගත්තා කියන්නේ දුකයි හටගෙන තියෙන්නේ. හැබැයි සත්‍ය දකිනවා නම් මේ ධර්මතාවය දකිනවා. මෙයා අපේ මේ සිතට මැවෙන දේ කොහෙවත් නැති බව. එතකොට අපි ජරා මරණ ශෝක පරිදේව සියල්ලට මැදි වෙලා තියෙන්නේ දෙයක් කියලා ගත්ත නිසා. මේ ධර්මයේ පොතක ලියන්න බෑ. නමුත් අපිට ලියන දෙයකින් ලැබෙන්නේ එතන පොඩි ඉඟියක් පමණයි. හැබැයි ඒවා ධර්මය අවබෝධයකින් තොරව නම් විග්‍රහ කරගන්න බෑ. ඊටාම සියුම් කතාවක් මේක. ඒක කිව්වේ මේක පේලියට ලියන්න පුළුවන් දහමක් නෙමෙයි කියලා. සමුදේ දෙයක් කියලා ගත්තොත් එතන දුක සත්‍ය තියෙන එක එතනම ඒ දැක්කොත් නිරෝධයට යන එක. දකින්න දැකීමයි මාර්ගය කියපේ. ඒතර මේ හැම ආරම්භණයකම චතුරාර්ය සත්‍යය තියෙන. ඒතර මේ ලෝකයේම කියන්නේ මැවෙන ලෝකයක් මිසක් තියෙන ලෝකයක් නෙමෙයි. කොහෙවත් තියෙන ලෝකයක් අපිට කවදාවත් හම්බෙලා නැහැ. අපි හිතන හැම දෙයක්ම. අපි හැමදේම දැනගන්නේ විඤ්ඤාණ මායාවෙන්. එහෙනම් මේ හැම එකක්ම අපිට මේ විඤ්ඤාණ මායාවෙන් තොරව දකින්න හැකියාවක් නැහැ. එහෙනම් විඤ්ඤාණ මායාවට මැවෙන කිසිවක් බාහිරින්වත් සත්‍යයක් විදිහට අපිට හමු වෙන්නේ නැහැ. ඒක සිතුවිල්ල. මේ විඤ්ඤාණය තමයි චිත්තේ. අපි ඔබට පෙන්නවා. අස කියන්නේ කැමරාවක්. අස දන්නේ නැහැ. කන දන්නේ නැහැ. කන සංකපටලේ. නේ කන දන්නේ නැහැ. නාසය දන්නේ නැහැ. දිව දන්නේ නැහැ. ඒ වගේම මේ කය දන්නේ නැහැ. ශබ්දේ ශබ්දයක් විතරයි, වර්ණේ වර්ණයක් විතරයි, ගඳ ගඳක් විතරයි, රස රසක් විතරයි, පහස පහසක් විතරයි. හැබැයි මේ එකට එකතු වුණොත් මොකද වෙන්නේ? අන්න සංඛාරා. අන්න එතනයි මනෝවිඤ්ඤාණයක් කියන්නේ. ආයතන විඤ්ඤාණ කිසිවක් හඳුනන්නේ නැහැ කියුවේ ඒකයි. හැබැයි මෙතන මනෝවිඤ්ඤාණය කියලා දෙයක් කොහෙවත්ම නැහැ. මේ ආයතන වලින් එන ඒ ප්‍රසාද වීම ඒ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල කියන මෙන්න මේ එකට එකතු වෙලා අපිට මේ වේගය තුල ස්පාක් වෙන ඒ සෙන්සර්ස් වලට ස්පාක් රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති. රුප්පණේ වීම නිසයි රූපයක් හැදෙන්නේ. ඒ හදාගත් එක නැවත රූපත්වය සංකතං අபிසංකාරෝත්. නැවත එකම දේ දැකීම දෙයක් බවට පත් කරන ආකාරයටයි අපිට දෙයක් බලාපෙයි. මේක අපිට ආරෝපණයක් විදිහට අර චුම්බක ආරෝපණය, විද්‍යුත් ආරෝපණය වගේම
චිත්තාරෝපණයක අපි මේ මොහොතේත් අපිට ඒ දේ සිද්ධ වෙනවා. වේගය තුල ඒක නවතින්නේ. අපි එකෙන් අසරණ වෙලා අපිට හැම දෙයක්ම ඇත්ත වෙලා. අපි අද පිනවන්න යනවා. අපි හදා ගන්නවා. බාහිර එක එකතු කරලා අපි හිතේ තියෙන දේ හදා ගන්න. සිත කය ලෝකෙම වෙන්නේ. දැන් අපි සිත තුළ මාතරමං වෙලා මේ තියෙනෝ කියලා අපි ජීවත් වෙන්න හදනවා. අපි තියෙන ලෝකයක් දකින්න හදනවා. ඔව් ටික මේ මොහොතේ ඔබට පවතින දේ ඔබ හිතනවා හෙටක් තියෙනවා අනිද්දාක් තියෙනවා ලබන මාසෙත් තියෙනවා ලබන අවුරුද්දෙත් තියෙනවා ඊගා අවුරුදු 5කිනුත් තියෙනවා 10කිනුත් තියෙනවා හැමදාම තියෙනවා. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔබත් මිය යාවි. කිසිවක් ඔබට හම් වෙලත් නැති වේවි. සත්‍ය නම් සත්‍යමයි. ලෝකය යනු මැවීමක්. මේ මොහොතේම සකස් වෙන එකක්. අපේ බොළඳ මනසට ඒක නොහැටුණාට ඒකේ ප්‍රතිවිපාක ඔබට උරුමයි. සත්‍යයට ඔබ මුණ දෙන්න ඕනේ. සතාසේ උපාවට නොතේරුණාට ගහට කොළට නොතේරුණාට මේක මිනිස්සයාට තේරෙනවා. හැම මොහොතෙම විපරිණාම වෙනවා. ඔබ හිතන්න ඔබ මේ මොහොතේ මිය යනවා කියලා. ඇයි ඒක වෙන්නේ නැද්ද? ඒක වෙනවා. කොයි මොහොතක ඒක වෙනවා? එහෙනම් මේ මොහොතේ කියලා හිතන්න. මොනවද ඉතුරු වෙන්නේ? මොනවද තියෙන්නේ? තියෙන දෙයක් කොහේ හරි තියෙනවද? කවදාවත් හම්බෙලා තියෙනවද එහෙම දෙයක්? ඇත්තට මුණ දෙන්න ඔබට ශක්තියක් නැහැ කිව්වේ යන්නේ නිසයි. ඔබ සත්‍යයට බයයි. සත්‍ය ඔබ දැනගත්තොත් ඇත්තටම ඔබ බය වෙලා තියෙන්නේ කිසිම බය විය යුතු දෙයකට නෙවෙයි කිසිම තේරුමක් නැතුවයි. සත්‍ය නම් සබදාමයි. ඒ සබදාම දකින්න මේ විඥාන මායාවට එක දරා ගන්න බෑ. ඔබට නෙමෙයි විඥාන මායාවට. ඇත්තටම බැලුවොත් ඔබ හරියට මේ දිහා මේ ධර්මතාවයේ දැක්කොත් ඔබට ඔබවත් ඔතන එහෙම දෙයක් නැති බව වැටහෙනවා. හඳුන් කූරක එන දුම් වලල්ලක දෙයක් තියනවාද? කවදාවත් හම්බෙනවද? නෑ නේද? මෙන්න මේ වගේ අපේ මැවෙන මැවීම. බුදුන් වහන්සේ හැමතැනම දේශනා කරනවා චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. මේ සූත්‍රෙත් එහෙමයි. මේක රූප සූත්‍රය. රූපය ගැනයි කියන්නේ. ඉතින් බුදුන් වහන්සේ රූපය ගැන කුමක්ද කියන්නේ? පවතින රූපයක් නැහැ මානෙනි. රූපේ පවතිනවා කියලා ගත්තොත් ඔබ දුකෙන් පෙළෙනවා මානෙනි කියලායි කියන්නේ. එයයි සත්‍ය. රූපය කියන්නේ අපිට මේ සිතට එන ශබ්ද රූප ශබ්දෙත් රූපයක්. වර්ණ රූප වර්ණෙත් රූපයක්. ගන්ධ රූප ගන්ධෙත් රූපයක්. රස රූප රසත් රූපයක්. උණුසුම සීතල තද ගතිය පහස සියල්ලම රූප. රූපාරම්මනයයි රූපය කියන්නේ. අපි අසුරු කරන්නේ මැවෙන මායාවක් විඥානයයි. ඒ සත්‍යයක් නෙමෙයි. යෝ භික්ඛවේ රූපං උප්පාදෝ තිති අබිනන්දති අබිනිබ්බන්ති ති පාතු භාවෝ දුක්ඛෝ දුක්ඛස්සෝ උපාදෝ රෝගාතං තිති ජරා මරණස්ස පාතු භාවෝ රූපං උපාදෝ පාති භාවෝ ජරා මරණ උපාදෝ පාති භාවෝ. එකනේ කියන්නේ රූපේ දෙයක් කියලා ගත්තොත් ජරා මරණයත් එතනමයි. මහණෙනි රූපයන්ගේ යම් නිරෝධයක් උපසමයක් කියන්නේ එතනමයි. අස්තගමයක් වේ නම්
මේ දුකේ නිරෝධයයි. රෝගයන්ගේ උපසමය. ජරා මරණේ අස්තකමය. යෝචකෝ භික්ඛවේ රූපං නිරෝධෝ උපසමෝ අත්තගමෝ දුක්ඛස්සෝ නිරෝධෝ රෝගං උපසමෝ ජරා මරණස්ස අත්තගමෝති. රූපයේ නිරෝධය දකිනවා කියන්නේ මේ රූපය කියලා දෙයක් නැති බව ඔබ දකිනවා. මේ රූපේ සත්‍ය දකිනවා නම් මේක සිතකම වෙන මායාවක් කියලා දකිනවා නම් මේක සිතකයිම වෙන්නේ. ඔබ කියනවා මෙතන තියෙන අඹ ගහක්. අඹ ගහ කියන්නේ ශබ්දයක්. මෙතන සුද්දෙක් කියනවා. ඔහු කියනවා අපි කියනවා ඔහුට මේ තියෙන අඹ ගහ කියලා. ඔහු දන්නවද මේ භාෂා? නැහැ. ඒ ශබ්දේ නැහැ. එතකොට ඔහුට අඹ ගහක් තියෙනවද? නැහැ. ඕකේයි මැංගෝ කියලා. නේද චීන ජාතිකයෙක් කියනවා. අපි කියනවා ඔහුටත් මේ තියෙන අඹ ගහක් කියලා. මෙතන දමිර ජාතිකයෙක් කියනවා. හින්දු භක්තිකයෙක්. අපි ඔහුටත් කියනවා මේ තියෙන අඹ ගහක් කියලා. මෙන්න මේ විදිහට ශබ්ද වල කොහෙන්ද සත්‍යයක්? ශබ්දයක් විතරයි. ශබ්දයක අඹ ගහක් නැහැ. අඹ ගහට ශබ්දත් නැහැ. ශබ්දයට රූපත් නැහැ. රූපයට ශබ්දත් නැහැ. මොකද්ද මේ කියන්නේ? මේවා සේරම මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස එකතු වෙච්ච එකක් තමයි චිත්තේ. අපි දෙයක් කියලා කියන්නේ. එක සත්‍යයක් නෙමෙයි. අපි එහෙම හිතලා වටිනාකමක් ඇති කරගෙන අපි එහෙම හිතලා ඒකට ඇලිලා ගැටිලා ඉන්නේ. එහෙම හිතලා අපි දුක් විඳිනවා කියන්නේ ඔය ඇලෙනවා ගැටෙන එකටයි. හැබැයි දෙයක් තිබුණ නැත්නම් ඔබට ඇලෙන්න ගැටෙන දෙයක් නැහැ. අන්න දුක්ඛ දෝමනස්ස නිරෝධයට යනවා. අන්න රූපේ නිරෝධය දකිනවා නම් ඔබ දුකෙන් මිදෙනවා. යෝචකෝ භික්ඛවේ රූපං නිරෝධෝ උපසමෝ අත්තගමෝ දුක්ඛස්සෝ නිරෝධෝ රෝගානං උපසමෝ ජරා මරණස්ස අත්තගමෝති. මේ විදිහටම ශබ්ද ගන්ධ රස ආයතන හයට බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා. මේක බොහොම කෙටි පැහැදිලි කිරීමක්. හැබැයි මේ මුළු ධර්මයේම මෙතන තියෙනවා. අපි හිතන දේවල් කොහෙවත් නැහැ කිව්වේ අන්න ඒ නිසා. අපේ සිතකයි මේ ලෝකෙම වෙන්නේ. චිත්තේන නීයති ලෝකෝ සංකප්ප ලෝකෙක අපි ඉන්නේ සංකාර ලෝකෙකයි. සකස් කරගත්ත ලෝකෙකයි. අපි හිතාගෙන සැප විඳිනවා. අපි හිතාගෙන දුක් විඳිනවා. අපි හිතාගෙනයි සැප දුක් විඳින්නේ. අපි හිතනවා මේ ගෙදර, අපි හිතනවා මේ දරුවා, අපි හිතනවා මේ පෘථිවිය, අපි හිතනවා මේ හැමදේම අපිට දාපු දත්ත වෙනස් කරොත් අපි ඒ විදිහට හිතනවා. අපි හිතන ඇමරිකාවක් තියෙනවා, ජපානයක් තියෙනවා, චීනයක් තියෙනවා, පෘථිවියක් තියෙනවා, ඉරක් තියෙනවා, හදක් තියෙනවා. මේ ඔක්කොම අපි හිතට දාපු දත්ත බව දන්නේ නැහැ. මේවා ශබ්ද බව දන්නේ නැහැ. මේවා ශබ්ද වර්ණ එකතුවක් බව දන්නේ නැහැ. අපි ඒ නිසා හටගත්ත ආරෝපණයක අතරමං වෙලා ඉන්නවා. ඒක චිත්තාරෝපණය. අපි පිනවන්නේ, අපි දුක් විඳින්නේ, අපි සැප විඳින්නේ අපේම චිත්තයකටයි. ඔබ ටීවී එක දිහා බලාගෙන සැප දුක් විඳින්නේ කොහමද? ටීවී එකේ තියනවද මුකුත්? ටීවී එකේ තියෙනවා ප්ලාස්ටික් තිරයක්. ඒකේ වර්ණ හැඩතල. ශබ්ද ටිකක් තියෙනවා. ඔබ අඬනවා. ඇයි ඒ? ටීවී එකේ වර්ණ හැඩතල වෙනස් කරනකොට ඔබේ හිතේ තියෙන රාග දේශ මොහ ඇවිස්සෙන්නේ. ඔබ හඬන්නේ ඔබේ සිතේ කතාවක් හදාගෙන. ආනේ බලන්නකෝ. බලන හොඳ කෙනෙක් නේ අපරාධනේ එහෙම වෙන්න හොඳ නෑනේ. අර ප්ලාස්ටික් තිරයක කවුරු හරි ඉන්නවද? ඔබේ හිත ඇතුලේ ඔබ හිතේ ඇතුලේ මත් වෙලා දුක් විඳින්නේ. සැප විඳින්නේ හිත ඇතුලේ මත් වෙලා. කුඩුකාරයයි ඔබයි අතර වෙනසක් තියෙනවද? කුඩුකාරයා කුඩු ගහලා මත් වෙනවා. ඔබ ටීවී එක දිහා බලලා මත් වෙනවා. බලන්න ඔය ටීවී එකේ යන සමහර වෙලාවට ඔය නිවුස් දාලා ගොඩක් අය බනිනවා, කෑ ගහනවා. අයි ටීවී එකේ මොන හරි තිබ්බද? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔබේ හිත ඇතුලේ දේශය අවුස්සගෙන ඔබ කෑ ගහනවා, දඟලනවා. ඔබේ හිතෙන් එළියට ඔබ කවදාවත් ගිහිලා නැහැ කිව්වේ අන්නේ නිසයි.
ඔබ හිත ඇතුලේ ලෝකයක් හදාගෙන සැප දුක් විඳිනවා කිව්වේ නිසයි. ඔබ හිතාගෙන ඉන්නවා දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා, දෙයියෝ ඉන්නවා, මේම වෙනවා. මේ හිත ඇතුලේ අර ටීවී එක දිහා බලාගෙන හිතපු දෙයමයි මේ කරන්නේ. කොහෙදෝ තියෙන්නේ? මෙතන තමන් කියලා කෙනෙකුත් නැතිකොට. ඒකත් අපි හිතන දෙයක් කොට. බාහිර පොතේ කියලාත් අපි හිතනවා. මේ රූපේ කණ්ණාඩියෙන් දැක්ක එක මමයි කියලාත් හිතනවා. හිතාගෙන බත් කන අපි හිත කවද්ද බත් කෑවේ? කටට දානවා, බඩට යනවා, එළියට යනවා. හිත කවදද වතුර බිව්වේ? කටට දානවා, බඩට යනවා, එළියට යනවා. හිත තිබහයි කිව්වට හිත වතුර බිව්වේ නැහැ. හිත බඩකිනී කිව්වට හිත බත් කාලත් නැහැ. කටට දාලා බඩට ගිහිලා එළියට යන එක හිතට දැනෙන්නේ කොහොමද? ඒක සිතුවිල්ලක් විතරයි. හිත බත් කාලත් නැත්තම්, හිත වතුර බීලත් නැත්තම්, හිත කවදාවත් ඇවිදලත් නැත්තම්, මේ හිත සතුටු උනේ, hina උනේ, ඇඬුවේ එළියේ තියෙන දෙයකටද? හිත ඇතුලේ නැත්තම් මේ චූන් එකටද? හිත කෑවයි කියලා හිතාගෙන ඉන්නවා. හිත කෑවේ නෑ කියලා කන්න හදනවා. හිත තිබහයි කියලා හිතාගෙන බොනවා. හිත බිව්වයි කියලා හිතාගෙන ඉන්නවා. හිතද මේ ඔක්කොම බලන්න මැරෙන්නේ කයද හිතද? පොඩ්ඩක් හිතලා බලන්න. කය වලලන්නේ හිත නැති නිසායි. හුස්ම ගියාම මේ ස්පාක් එක සිද්ධ වෙන්නේ නැහැ සෙන්සර්ස් වල වර්ණ ශබ්ද ගන්ධ රස. ඒ කියන්නේ සිතක් හටගන්නේ. හුස්ම නැති වෙනකොට සිතක් හටගන්නේ. දැන් කියනවා මැරිලා. ඊට පස්සේ මොකද කියන්නේ? දැන් මේ කය වැඩක් නැහැ වල්ලා දාන්න. මැරෙන්නේ කය නෙමෙයි, මැරෙන්නේ හිතනම් අපි හිතාගෙන ජීවත් වෙන්නේ මේ කය මමයි කියලා නෙමෙයිද? අපි හිතාගෙන ජීවත් වෙනවා මේ කය මමයි කියලා. මේ කය මමද? අපි හිතනවා මේ මට වුණා කියලා. කාටද? මේ කයට වුණා කියලා. මේ කයට වෙන දේ මට වෙන දෙයක් වුණේ කොහොමද? මේ කය කියන්නේ හිතේ කියලා අපි ගැට ගහගෙන ඉන්න මේ කය තමයි මමයි කියලා. නමුත් මේ සිත තමයි මැරලා තියෙන්නේ. සිත නැති නිසායි කය වලලන්නේ. එක දිගට තියෙන හිතක් නැහැ කිව්වේ යන්නේ නිසායි. ඊයේ තිබිච්ච හිත නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන හිත නෙමෙයි හෙට තියෙන්නේ. මේ මොහොතේ මේ පැත්ත බලනකොට තියෙන හිත නෙමෙයි මේ පැත්ත බලනකොට තියෙන්නේ. අපි හිතනවා හැම එකම. චිත්තේන නීයති ලෝකෝ නතේ කාමායන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලස්සන කැත තියෙන්නේ බාහිර නෙමෙයි, චිත්‍රක නෙමෙයි. ඔබේ හිතේ තියෙන. ඔබ ලස්සනයි කියනවා. තව කෙනෙක් ඒකට කැතයි කියනවා. ඇයි කෙනාගේ හිතේ කෙනා ජීවත් වෙන්නේ? අන්න ඒකයි මේ හැමතැනම බුදුන් වහන්සේ දේශනා කරන්නේ රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් භන්තේ කියලා. මේ රූපේ කියන්නේ සිතක තියෙන රූපාරම්මණයක්. ඒක කවදාවත් අපි හිතන රූපේ එළියේ නැති බවයි අනිත්‍යයි කියන්නේ. අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙකක් නැති බව දකින ධර්මයක් බුදුන් වහන්සේ අන්න ඇත කිව්වත් වැරදි මානෙනි, නැත කිව්වත් වැරදි මානෙනි තියෙන ලෝකයක් නැහැ කියලා ලෝකෙට හෙළි කරනවා මජ්ජේ ඥානං කියලා. යේ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගතෝ. තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි. හේතු තියෙනකොට තියෙනවා, නැති වෙනකොට නැති වෙන කියන හේතුඵල ධම. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. හේතු තියෙනකොට තියෙනවා, නැති වෙනවා. අන්න හේතු තියෙනකොට මැවෙනවා කියන්නේ හේතුම් පටිච්ච සම්භූතා කියන්නේ සම්භූත වෙනවා. හේතු තියෙනකොට මැවෙන ලෝකයක අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේම මේ පේනකොට හිතනවා මේකයි කියලා හිතාගෙන සතුට වෙනවා. සිත ඇතුලේ ඔබ මායාවක අතරමං වෙලා හීනෙනුත් ඔබ හීන දකිනවා, සැබෑනුත් ඔබ හීන දකිනවා. සැබෑ ලෝකෙත් හීනයක්මයි. හීන අන්ධකාරයේ ඉන්න ඔබ බැනින්නේ, කෑ ගහන්නේ, කාට හරි ගහන්නේ ඔබේ හිතේ තියෙන ඔය හිතේම තියෙන දේවල් නිසායි. ඔබට හොරකම් කරන්නවත් බාහිරින් දෙයක් හම්බෙන්නේ නැහැ මේ ධර්මයේ දැක්කොත්. එහෙනම් මේ රටේ තියෙන අවඩ විශාල ප්‍රමාණයකට හේතුව මේ බුද්ධ ධර්මයේ ඉස්මතු නොවීමයි. තමන්ගේ හිත තුළ තමන් ලෝකයක් හදාගෙන ජීවත් වෙන බව, ඒක බාහිර නැති බව දකින්න නැතිකමයි. මේ මිනිස්සයාට සැපෙන් ඉන්න මේ සිත දැකීම තුළින්ම පුළුවන්. නමුත් ඒකට
මේ වැළලුණු බෞද්ධ දර්ශනේ බුද්ධ දර්ශනේ තියෙන්න ඕනේ. ඒක ඉස්මතු වෙන්න ඕනේ. සත්‍ය ධර්මයේ කතා කරන්න ඕනේ. සත්‍ය ධර්මයේ අවදි වෙන්න ඕනේ. අද මේ ධර්මදීපේ කුණු ගොඩක් බවට පත් වෙලා. ඒ ධර්මයේ අද කතා කරන්නේ කී දෙනාද? අතේ ඇඟිලි ගානටත් අඩුයි සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත භික්ෂුවක්වත් හොයාගන්න නැහැ. සේරම නිගණ්ඨ භික්ෂූන් ඉන්නේ. රූපේ ඇත්ත කරගෙන බාහිරින් සැප දුක් හොයන බාහිර ලෝකයක අතරමං වුණු භික්ෂුවක් කොහෙද? ඒ නිගණ්ඨයෝ. රූපේ ඇත්ත කරගත්ත නිගණ්ඨයෝ බුදු සමය අපිට දකින්න ලැබෙනවා. ඔවුන් සත්‍ය හැව්වේ බාහිරින්. ඔවුන් හිතුවා භාවනා කරලා පුළුවන් කියලා නිවන් දකින්න. ඔවුන් හිතුවා භාවනා කරලා පුළුවන් කියලා සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා රූප ධානවල පස්සක තවුසපා භාවනා කරා. ආරාලකාරම් උද්දක රාමපුත්‍ර එදා බුදු සමය තුළ ඉහළින්ම සිටපු ගුරුවරු. ඔවුන් අරූප ධානවල භාවනා කරා. කාටවත් නම් සත්‍ය හමුනේ නැහැ. ආත්මය එතනමයි. නැගිටිනකොට සියල්ලම එතනම රාග දේශමෝ. අන්න බුදුන් වහන්සේ ඒ නිගණ්ඨ භාවනාවලින් ඉවත් උනේ එතන ආත්මේ තියාගෙන කරන දේ කවදාවත් ඒක සත්‍යක් නොවන බව අවබෝධ වුණා. පරයන්කේ ඉන්නකන් හොඳයි නැගිටිනකොටම අර කලින් හිටපු මිනිස්සයා ආයිමත් අවදි වෙලා. අර මූලික කෘත්‍යයන් ටිකේදීම එතනම දුක තියෙනවා. අන්න සත්‍ය හේවුවා. බුදුන් වහන්සේ පටිච්ච සමුපාද අවබෝධය තුළින් සත්‍ය අවබෝධයට පැමිණියා. සිත හැදෙන හැටි දැකලා සිතේ සත්‍ය දැක්කාම තේරුණා මෙතන සිත කියන්නේම මායාවක්. මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන මෙන්න මේ ద్వාර ඔස්සේ එන සිග්නල් වලින්ම ගොඩ නැගෙන දෙයක්. ආත්ම කතාවක් මේකේ නෑ. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ අස අනිත්‍ය නම් මානනීය දුක්ඛත දුක්ඛම් බන්තේ මානනීය අස අනිත්‍ය නම් දුක නම් මොකද්ද මේ කියන්නේ? ආත්ම වශයෙන් ගත හැකිද? නොඒතම් බන්තේ. මේක අනාත්ම ධර්මයක් බවයි දේශනා කරන්නේ. රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ කියන්නේ අපි කිව්වා මේකේ බාහිර රූපය අනිත්‍යයි කියන්නේ අපි හිතන දේ බාහිර නෑ කියලා. අපි හිතන දේවල් බාහිර නෑ. බාහිරින් කවදාවත් හම්බ වෙන්නේ නෑ. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවා නම් කෝටි 800ම තමන්ගේ හිත තුළ ලෝකෙක ජීවත් වෙන්නේ. එහා පැත්තේ එක්කෙනා කියනවා. අර තියෙන අරක තමයි මං කිව්වේ. මේ පැත්තේ එක්කෙනා කියනවා. ආව් මටත් පේනවා. මේ දෙන්නම තමන්ගේ හිතවල ඇතුලේ ජීවත් වෙන්නේ හිතේ තියෙන දෙයි පෙන්වන්නේ. මේ විදිහට තමයි අපි එළිය ගෙවල් හදන්නේ, වාහන හදන්නේ, පාරවල් හදන්නේ. ඔය ඔක්කොම දේවල් කරන්නේ හිත ඇතුලේ තියෙන දේ. ඒවා එළියයි කියලා ඊට පස්සේ පෙන්න යන එකක් තියෙන්නේ. අතෝ එළිය කවදාවත් අපි දැකලා නැහැ. අපිට දකින්න බෑ. ඒකට හේතුව චිත්තයක් අපි අසුරු කරන්නේ. ඒ වශයෙන්ම කුඩු විසුණු වෙලා යනවා එකක්වත් පවතින්නෙත් නැහැ. ඇයි? මහ භූත සකස් වෙන ඒවා මහ භූත වලටමපත් වෙනවා. කිසිම දෙයක් පවතින්නේ නැහැ විපරිණාම. හැම ෂණේම වෙනස් වෙනවා. පදාර්ථ පවා පවතින්නේ නැහැ. සියල්ලම වේගයකට හසු වෙලයි තියෙන්නේ. වේග රූපය ගැන අවබෝධයක් නැතිකමයි හේතුව. ඕජා රූපය ගැන වැටහීමක් නැහැ. ගැඹුරු විදිහටත් මේ සත්‍ය පෙන්වන්න පුළුවන්. බොහොම සරලවත් පෙන්වන්න පුළුවන්. එතන මේ බොහොම වටිනා තැනක් මේ හැමතැනම පෙන්වන කාරණේ තමයි මෙතනත් ඔබට දකින්න ලැබෙන මේ රූප සූත්‍රය තුළ රූපය අත්ත කරගත්තොත් ඒ දුකමයි අත්ත කරගෙන තියෙන්නේ කියලායි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. රූපය කියලා දෙයක් කියලා ගත්තොත් ඒ දුකමයි හටගත්තේ කියලායි කියන්නේ. මහණෙනි රූපයන්ගේ යම් ඉපදීමක් වේනම් රූපේ ඉපදුනා නම් ඒ දුකේ ඉපදීමයි කියලායි කියන්නේ. මහණෙනි රූපයගේ යම් ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වේනම් ඒ දුකේ ඉපදීමයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ දුක්ඛ දෝමනස්ස අර ජරා මරණ ශෝක පරිදේවයන්ගේ හට ගැනීමේ ආරම්භයයි. එහෙනම් උපතට කියන අනිත් නම තමයි මරණය කියන්නේ. උපතයි මරණය කවදාවත් වෙන් කරන්න බෑ එකටයි තියෙන්නේ. ඉපදීමත් බොරුවක්. ඒ බොරුව තුළ මරණයයි තියෙන්නේ.
ඉපදුනේ සිතෙමයි මිය ගියේ සිතෙමයි. දැන් ඔබ දන්නවා මැරෙන්නේ කය නෙමෙයි මැරෙන්නේ සිතයි. හැම ෂණයෙම සිත ඉපද නිරුද්ධ වෙනවා. මේ ධර්මයේ මනාකොට බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. කාටවත් මේක හංගන්න බෑ. රූපයන්ගේ ඉපදීමයි දුකේ ඉපදීම කියලා රූප සූත්‍රය තුල පැහැදිලි කරනකොට සමහර අය එහෙනම් චතුරාර්ය සත්‍ය කොහොමද මුලට දැම්මේ දුක? මේ මුලාග මැද කතාව පොත්වල ලියන දාමන් නෙමෙයි. මේක අවබෝධ කරගන්න ධර්මයක් ප්‍රායෝගික වෙන්න. සමහර අය කොයි පොතේද තියෙන්නේ කොතනද තියෙන්නේ කියලා අහනකොට ඊට වැඩිය මිත්‍යා දෘෂ්ටිකෙක් අපි දැකලා නැහැ. ඔහු පොත අදහනවා. පොතෙන් ධර්මය හොයන්න යන්න එපා. කවදාවත් ඔබට ඒ ධර්මය හම්බ වෙන්නේ නැහැ. ධර්මයේ ප්‍රායෝගිකව ඔබගේම සිත තුළින් දකින්න ධර්මයේ කුමක්ද කියලා. ධර්මයේ කියන්නේ පොතක තියෙන වචන ටිකක් නෙමෙයි. ඔබට සිද්ධ වෙන දේ ධර්මතාවයයි. ඔබ දුකට වැටෙන හේතුවයි. එහෙනම් සත්‍ය දැකලා ඔබ දුකෙන් මිදෙන්න අදිෂ්ඨාන කරගන්න. මුළු සමාජයම යනවා අනිත් ආගම් වල පේලියට තියපු ආගම බුද්ධ ආගම කියලා එකක් හදාගෙන. ඒකේ අනිත් ආගම් වල තියෙනවා දෙයියෝ ලෝකෙ මැව්වා දෙයියෝ ගාවට යනවා කියලා බෞද්ධයත් හිතන් ඉන්නවා දෙයියෝ මේ නැති කොහෙවත් දැකලත් නැති කවදාත් දන්නේ නැති ගීලත් නැති දැකලත් නැති අදහන විශ්වාස කරන දෙයක් නෙමෙයි බුද්ධ ආගම. බුද්ධ ධර්මයේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් සාන්දිටික ධර්මයක්. මේක සාන්දිටිකයි. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. එන්න බලන්න ඒ පස්සිකෝ ඕපනයිකෝ කියලා කියන ධර්මයක්. අර ලුණු කෑවොත් ලුණු කාපු කෙනාටයි දැනෙන්නේ කිව්වා. සාන්දිටිකෝ අකාලිකෝ ඒ පස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයේ ඔබ දකින්න. තුන් කාලෙටම අයිති නැති මේ මොහොතේම දකින්න අකාලික ප්‍රත්‍ය උපන්න ධර්මයේ දකින්න. ඒ කිසිම ආගමක නැහැ. මේ සත්‍ය ධර්මයේ කියන්නේ ආගමකට අයිති එකක් නෙමෙයි. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ නිගණ්ඨය බ්‍රාහ්මණය ජටිලය බෞද්ධයින්ටද? නැහැ. මේකට ආගමක් නැහැ. අදත් මේ ධර්මය අවබෝධ කරගන්නවා සියලු ආගම් වල අය. ඒකට හේතුව ඒ ආගම් දෘෂ්ටියක් කියලා දැකපු ගමන් ඔවුන් සංස්කෘතිය තුල එදිනෙදා ඒවා කටයුතු ඒ විදිහට කරගෙන යනවා. නමුත් ඔවුන් මේ සත්‍ය ධර්මය අවබෝධ කරනවා. ඔවුන් සියලු දුකෙන් මිදලා කටයුතු කරනවා. ඒ මහා භාග්‍යවන්තයන් බවට පත් වෙන්න ඔබටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි.